අපි මේ වීඩියෝ එකේදී බලමු රිස්ක් මැනේජ්මන්ට් ගැන. අපි දන්නවා දැන් ෆොරෙක්ස් වල ඕනම ස්ට්‍රැටජි එකක් 100%ක් වැඩ කරන්නේ නැහැ. හරි. ඕනම මාකට් කන්ඩිෂන් එකක් ගත්තොත් ඕනම ස්ට්‍රැටජියක් 100%ක් වැඩ කරන්නේ නැහැ. හරි. සමහර විට අපි පාවිච්චි කරන ස්ට්‍රැටජි එක 60ක් වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ට්‍රේඩ් 100ක් දැම්මොත් 60ක් දිනන්න පුළුවන්. හරි. 100ක් දැම්මොත් 50ක් දිනන්නත් පුළුවන්. 50ක් වෙන්නත් පුළුවන්. හරි. කොහොමත් එක ස්ට්‍රැටජියක්වත් නැහැ 90ක් හරියන 90ක් 95ක් හරියන ඒවා නෑ. හරි. ඔය 95ක් 90ක් ඇකියුරසි එකක් ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකත් එක්ක. හරි. ඒක එක්ස්පීරියන්ස් එක නැතුව ඒ ස්ට්‍රැටජි එක ඉම්ප්ලිමන්ට් කරලා අපිට මේ ගානට යන්න බෑ කීයටවත්. එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් අපිට ගිය හැකි 90කට වගේ. හරි. එතකොට ෆොරෙක්ස් ලොං ටර්ම් බිස්නස් එකක් විදිහට හරියට හිමීට පේෂන්ට්ලි කරන්න හිතන් ඉන්නවා නම් වැදගත්ම දේ තමයි රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ. රිස්ක් මැනේජ්මන්ට් එකයි ඩිසිප්ලින් එකයි තමයි වැදගත්ම දේවල් ටික. හරි. මේ ෆොරෙක්ස් වල සර්වයිව් වෙන්න ඕන නම් අපි දාන කැපිටල් එක ලූස් කරගන්න නැතුව ප්‍රොෆිටබල් වෙන්න ඕන නම් තියෙන එකම ක්‍රමය තමයි මේ රිස්ක් මැනේජ්මන්ට් එක ඩිසිප්ලින් එක. ඒක ඩිසිප්ලින් කියන්නේ උදාහරණයක් කියන්නම්කෝ මම. එතකොට අපි හිතමු දැන් ප්‍රයිස් එක අපි මෙන්න මේ වගේ ලෙවල් එකකට ආවම අපි බයි කරන්න හිතන් ඉන්නවා. හරි. අපි හිතමු දැන් ප්‍රයිස් එක මෙහෙම ගිහිල්ලා මේ ලෙවල් එකට ආවම අපි බයි කරන්න හිතන් ඉන්නවා. ඒත් ඇත්තටම ප්‍රයිස් එක හරියටම මේ ටච් උන්නේ නැහැ මේ ලෙවල් එක නේද? එතකොට අපි මැදින් පයින්නේ නැහැ. හරිද? මේ අපිට තේරෙන කඩාගෙන යනවා වගේ. හැබැයි අපි හිතපු මට්ටමට ආවේ නැහැ නේ. ඒකින්ද මැදින් පයින්න හොඳ නැහැ. හරි. එහෙම මේ මැදින් පයින්න පටන් ගත්තොත් ට්‍රේඩ්ස් වල හරි දැන් හිතන්නකෝ දැන් ප්‍රයිස් එක මෙහෙම ගිහලා කොහොම එකපාරටම ඩ්‍රොප් වෙගෙන යනවා කියලා. එතකොට අපි එක දිගට ඩ්‍රොප් වෙගෙන යනවා කියන්නකෝ. එතකොට අපි මැදින් පයින්න හොඳ නැහැ. තව ඩ්‍රොප් වෙයි කියලා. හරි. මොකද අපි එහෙම ඇනලයිසිස් එකක් බලාපොරොත්තු වෙන්නේ නැත්තම් අපි කොහොමත් එන්ට වෙන්න හොඳ නැහැ. හරි. ඒ තරම් මේ හොඳ පේෂන්ස් එකක් තියාගන්න ඕන මේ ඉන්ඩස්ට්‍රි එකේ සර්වයිව් වෙන්න ඕන. එතකොට අපි මොකද්ද කරන්නේ? දැන් අපි හිතමු මෙහෙම ඩ්‍රොප් වෙවි යනවා දිගටම අපිට ඕනේ මෙන්න මේ ලෙවල් එකට ආවම තමයි අපි සෙල් කරන්නේ. මෙහෙම පුල් බෑක් එකක් ආවම අපි මේ සෙල් කරන්න තමයි හිතන් ඉන්නේ. ඒත් එහෙම පුල් බෑක් එකක් දෙන්නේ නැහැ. හරි. ඒතකොට අපිට ට්‍රේඩ් එක මිස් වෙනවනේ අවුලක් නැහැ. මේ මාකට් එක සදාහටම තියෙන හින්දා අපිට හොඳටම ට්‍රේඩ්ස් එනවා. හරි. ඒකින්ද ඩිසිප්ලින් එක තියන් ට්‍රේඩ් කරන්න. ඊළඟ එක තමයි රිස්ක් මැනේජ්මන්ට්. එතකොට රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ දැන් අපි හිතමු අපි ට්‍රේඩ් එකකට එන්න වෙනවා මෙන්න මේ ලෙවල් එකට ආවම මේදී. මෙන්න මේ ලෙවල් එකට ආවම අපි එන්ටර් වෙනවා. එතකොට අපි හිතමු මෙතන ස්ටොප් ලොස් එක දානවා මෙන්න මේ පල්ලෙහායි. ටේක් ප්‍රොෆිට් එක අපි හිතමු මේ ලෙවල් එකේ. දැන් මම ඉන්නේ මේ බිට්කොයින් US ඩොලර් ගෙන් chart එකේ weekly chart එකේ. දැන් මගේ ටේක් ප්‍රොෆිට් එක තමයි මෙතන. හරි. මෙන්න මේ ලෙවල් එක උඩ ලෙවල් එක. එතකොට දැන් අපිට පේනවා මට තියෙනවා මෙතන ඩිස්ක්‍රිප්ට් රිවෝඩ් එක 13.3යි කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමු අපිට ඩොලර් 1000ක account එකක් තියෙනවා කියලා. ඩොලර් 1000ක් තමයි equity එක තියෙන්නේ අපි ගාව. එතකොට අපි සාමාන්‍යයෙන් හොඳම වැඩේ තමයි 101ක් රිස්ක් කරන එක. 101යි 102යි. හරි. දැන් අපි හිතමු ඩොලර් 10 50 account එකක අපිට අමාරුයි මේ 101ක් දෙයක් රිස්ක් කරලා ට්‍රේඩ් කරන්න. බැරි නෑ 1 මිනිත් එකට වගේ ගිහලා ට්‍රේඩ් කරයි. ඒ ටික අමාරුයි. හරි. එතකොට රිස්ක් එක පොඩ්ඩක් වැඩි කරගන්න වෙනවා. මොකද එහෙම නැතුව ට්‍රේඩ් එකට වෙන්න බෑනේ. ඒකින්ද අපි හිතමු මේ ඩොලර් 1000ක account එකක් වගේ තියෙනවා කියලා. එතකොට අපි 101ක් දෙකක් තමයි රිස්ක් කරන්නේ. අපි හිතමු 102ක් රිස්ක් කරනවා කියලා එක ට්‍රේඩ් එකකට. එතකොට අපි මොකද කරන්නේ? හැම වෙලේම එක ට්‍රේඩ් එකකට 102ක් ගන්න රිස්ක් කරනවා. ඒ කියන්නේ පළවෙනි අපි හිතමු පළවෙනි ට්‍රේඩ් එකට අපි 102ක් කියන්නේ ඩොලර් 1000න් ඩොලර් 20ක් නේ. එතකොට පළවෙනි ට්‍රේඩ් එකට අපි ඩොලර් 20ක් රිස්ක් කරනවා. දෙවෙනි එකටත් ඩොලර් 20. එහෙම හරි. හැබැයි ඔක account එක grow වෙද්දි ඒ account එකේ තියෙන මුළු ගානේ 120 තමයි ගන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් 2000ක් අපි ට්‍රේඩ් දාලා
දැන් අපි ට්‍රේඩ් දාලා පළවෙනි ට්‍රේඩ් එක දින්න ගමු. එතකොට අපිට ආවා 1100ක් $100 ප්‍රොෆිට් එකක් ආවනම් එතකොට අපි ගන්න මේ 102 1100 හරි එහෙමයි. එතකොට අපි හිතමු 1000ක ඩොලර් 1000ක account එකක් තියෙනවා නම් අපි ස්ටොප් අපි රිස්ක් කරන 120 102යිනේ. ඒ කියන්නේ ඩොලර් 20යි. හරි 1000න් 102ක් කියන්නේ ඩොලර් 20යි. එතකොට අපි දාන ස්ටොප් ලොස් එකත් අනුව අපේ ලොට් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා ට්‍රේඩ් එකකට එන්ටර් වෙද්දී මම කියවන ඉස්සෙල්ලා මෙතනින් එන්ටර් වුණා කියලා. ඉන්න මේ ලෙවල් එකෙන්ම එන්ටර් වෙනවා. හරි. මාගේ ටේක් ප්‍රොෆිට් එක තමයි මෙන්න මේ ලෙවල් එක මේ උඩම ලෙවල් එක. එතකොට දැන් අපිට පේනවා මෙතන රිස්ක් රිවෝඩ් එක 15ට 8.81 හරි. ඊට පස්සේ ඒ කියන්නේ අපි දැන් මෙතන අපි හිතමු මේ මෙතන පිප් 10ක ස්ටොප් ලොස් එකක් තියෙනවා කියලා. නැත්නම් පිප් 100ක ස්ටොප් ලොස් එකක් තියෙනවා කියමුකෝ. හරි. එතකොට 100ට අපි ආසන්නව හිතමු 115 මේ 1.15 කියලා රිස්ක් රිවෝඩ්. එතකොට අපිට පේනවා මේ අපි 100ක් පිප් 100ක් රිස්ක් කරලා අපි ගන්න හදන්නේ පිප් ඒ වගේ 15 ගුණයක්. හරි. ඒ කියන්නේ 1500. හරි. ඕකනේ ඔය කියන්නේ. අපි මෙච්චරක් රිස්ක් කරනවා අපේ රිවෝඩ් අපි මෙච්චරක් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේ දැන් අපි ට්‍රේඩ් එකකට පිප් 100ක් රිස්ක් කරනවා කියන්නේ පිප් 100ක් රිස්ක් කරනවා කියන්නේ අපි ඊට අදාළ ලොට් සයිස් එකක් දාගන්න එපේ. හරි. එතකොට මේ පිප් 100ට අපි යම්කිසි ස්ටොප් ලොස් එකට ගැලපෙන පරිදි ලොට් සයිස් එකක් තෝරගන්නවා. ඒ කියන්නේ මම උදාහරණයක් කියන්නම්. දැන් අපි හිතමු යුරෝ USD chart එකේ ඉන්නේ. හරිද? යුරෝ USD chart එකේ අපිට 0.1 ලොට්ස් පාවිච්චි කරන්න පුළුවන් නේ. ඒ යුරෝ USD chart එකේ 0.1 ලොට් පාවිච්චි කරොත් අපි දන්නවා එක පිප් එකක් එක විචලනයකට ඩොලර් එකක් එහෙම වෙනවා කියලා. හරි. එතකොට පිප් 20ක පිප් 100ක් නේ. අපි හිතමු මේ ස්ටොප් ලොස් එක පිප් 20යි කියලා. හරි. මේක 20යි මේක 20 එවුවා 15 ගුණයක්. හරි. ඔව් 300. හරි. එතකොට දැන් අපි පිප් 20ක ස්ටොප් ලොස් එකක් නේ තියෙන්නේ. එතකොට 20 වාරයක් ඩොලර් එක කියන්නේ පිප් එක පිප් එකකට ඩොලර් එකක් යනවා නම් 20 වාරයක් ඩොලර් එක කියන්නේ ඩොලර් 20ක් නේ. එතකොට අපිට ඩොලර් 1000 account එකක් තියෙනවා නම් අපිට පිප් 20ක ස්ටොප් ලොස් එකක් දැම්මොත් අපිට මෙන්න මේ ලොට් සයිස් එක යූස් කරන්න පුළුවන්. අපි හිතමු පිප් 20ක එකක් නෙමෙයි පිප් 10ක ස්ටොප් ලොස් එකක් දානවා. හරි. ඒ කියන්නේ අපිට පුළුවන් 0.2ක් යූස් කරන ලොට්ස්. તો 0.2ක් කියන්නේ එක පිප් එකකට ඩොලර් 2ක් යනවා. එතකොට අපි අපේ ස්ටොප් ලොස් එක 10යිනේ පිප්. එතකොට ඩොලර් 20යි. හරි. එතකොට ඔයාලට තේරෙන්න ඕන මේ ස්ටොප් ලොස් එක ලොකු වෙන්න අපිට දාන්න පුළුවන් ලොට් සයිස් එක අඩු වෙනවා. හරිනේ. ස්ටොප් ලොස් එක පොඩි වෙන්න අපිට දාන්න පුළුවන් ලොට් සයිස් එක වැඩි වෙනවා. හරි. අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන පිප්ස් ගාන අනුව අපේ account එකේ growth එක තීරණය වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ දැන් අපි හිතමු මම එන්ටර් වෙනවා ට්‍රේඩ් එකක්. ඒක රිස්ක් මම දානවා පිප් 100ක ස්ටොප් ලොස් එක. පිප් 100 නෙමෙයි 500ක ස්ටොප් ලොස් එක දැම්මත් අපි දන්නවා රිස්ක් කරන්න 102යි. එතකොට අපි ලොට් සයිස් එක අඩු වෙනවා. හරි. ලොට් සයිස් එක අඩු වෙනවා කියන්නේ අපේ රිස්ක් රිවෝඩ් එකත් අඩු වෙනවනේ. තේරෙනව නේද? එතකොට මේ අපේ රිස්ක් මැනේජ්මන්ට් එකට අපි එන්ටර් වෙන ට්‍රේඩ් එකක ටිප්ස් කීයක් කල්නවද කියලා වැදගත් නැහැ. දැන් උදාහරණයක් විදිහට දැන් මම හිතමුකෝ මම 15 මිනිත් chart එකට ගිහිල්ලා දානවා ස්ටොප් ලොස් එක 20 pips ස්ටොප් ලොස් එක. එතකොට මගේ රිස්ක් රිවෝඩ් 1:3යි කියමුකෝ.
එකට 3යි. හරි. එතකොට ඒ කියන්නේ මගේ take profit එක උඩ 60යිනේ pip. කොහොමනේ? එතකොට එකට 3යි. එතකොට අපිට මෙතන 0.1යි lots දාන්න පුළුවන් නේ. ඩොලර් 100 කවුන්ට් එක. හරි. 100ට දෙයක් රිස්ක් කරලා අපිට 0.1 යූස් කරන්න පුළුවන්. එතකොට අපේ ගේන් එක ඇවිල්ලා ඩොලර් මේ වගේ 3 ගුණයක්. ඒ කියන්නේ 20 වාරයක් 3 ගුණයක් නෙමේ අපිට එන්නේ ටේක් ප්‍රොෆිට් එක වල. ඒ කියන්නේ ඩොලර් 60ක් ප්‍රොෆිට් එන්න පුළුවන් අපිට ඩොලර් 20ක් රිස්ක් කළා. අපි හිතමු ටේක් ප්‍රොෆිට් එක වැදුනා. මට ඔය ට්‍රේඩ් එකම ගන්න පුළුවන් 1 මිනිත් එකට ගිහිල්ලා. හරිද? පිප් දෙකක ස්ටොප් ලොස් එකක් දාලා 2 පිප් ස්ටොප් ලොස් එකක් දාලා 6 පිප් ටේක් ප්‍රොෆිට් එකක් දානවා. හරි පිප් 6ක ටේක් ප්‍රොෆිට් එකක් දානවා. එතකොට අපේ risk to reward එක එකට 3යි මෙතනත් එකට 3යි. එක වෙනස අපේ stop loss එක අඩුයි. ඒකෙන්ද අපිට lot size එක වැඩි කර හැකියි. එතකොට risk to reward එක සමානයි. හරි. එතකොට මට කියන්න ඕන උනේ පුළුවන් තරම් pips අල්ලන්න නෙමෙයි බලන්න ඕන. පුළුවන් තරම් මේ risk to reward කියන එක වැඩි කර ගන්නයි බලන්න ඕන. risk to reward හොඳ risk to reward එකක් තියෙනවා නම් අපිට හොඳ account growth එකක් බලා ගන්න පුළුවන්. මෙහෙම. හොඳ exponentially යනවා account growth එක. එතකොට මේ වීඩියෝ එකම සමරි කියන්න ට්‍රේඩ් එකකට එන්ටර් වෙද්දී පුළුවන් තරම් බලන්න risk to reward ratio එක වැඩි තියෙන ට්‍රේඩ්ස් වලට විතරක් එන්ටර් වෙන්න. අඩුම තරමේ එකට එකක්වත් තියෙන්න ඕන. එකට එකක් නැත්තම් එන්ටර් වෙන්න යන්න එපා. මොකද අපි හිතමු එකට එකයි තියෙන්නේ කියලා. එතකොට අපි 150 දිනලා 150 ලොස් වුණොත් අපිට ප්‍රොෆිට් එකකුත් නැහැ, ලොස් එකකුත් නැහැ. දැන් අපි හිතමු අපේ risk to reward 0.1ක නම් කියනවා කියලා. එතකොට අපි එක ට්‍රේඩ් එකක් පරිදොත් අපි ඒ ට්‍රේඩ් එකේ ලොස් එක අල්ලන්න ට්‍රේඩ් 3-4ක් දාන්න ඕන. හරි. එතකොට එහෙම නෙමෙයි වෙන්න ඕන. පුළුවන් තරම් හොඳ risk to reward එකක් තියෙන ට්‍රේඩ්ස් වලට විතරක් එන්ටර් වෙන්න. හරි. ඒ වගේ තමයි අපි හිතපු ලෙවල් එකට ආවෙ නැත්නම් එන්ටර් වෙන්න එපා. ආවොත් විතරක් එන්ටර් වෙන්න. හරි. එතකොට මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා අපි එන ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.